හරි. අපි එතකොට අද දවසේ සාකච්ඡාවට ගන්නේ ආර්යවංශ රණවීර කවියාගේ තුරු සෙනග හා තන පඳුර කියන කවි පන්තිය. මේ කවි පන්තිය බොහෝ විට විභාගයට ලැබෙන්න පුළුවන්. 21 අයට දුන්නේ නැත්නම් 22 ඔබට මේ කවිය අනිවාර්යෙන් ලැබෙන්න පුළුවන්. එතකොට මේක ඕගොල්ලන් කලින් ඉගෙනගත්ත කවිවලට වඩා වෙනස් කවියක්. හරිද? කලින් ඉගෙනගත්ත කවිවලට වඩා රූපීය වශයෙන් ස්වරූපමය වශයෙන් ඒ කියන්නේ ආකෘතික වශයෙන් වෙනස් කවියක්. දැන් ඔයගොල්ලන්ට ඒ කවියේ ඔයගොල්ලෝ දැකලා ඇති. මේ වගේ කවිය නිරීක්ෂණය කළොත් මම පෙළි මේක කොහොමද කියනවා ඔයගොල්ලෝ ලියා ගන්නත් පුළුවන් වෙයි. මේක දැන් ඔයාලට පේනවා මේ එක දිගට කවියේ තියෙන්නේ තීරුවක් වගේ නේ. එතකොට මේකේ මැද තියෙනවා දකිති බොහෝ දුර කියලා වචන තුනක්. දකිති බොහෝ දුර. එතකොට මේ දකිති බොහෝ දුර කියලා තියෙන මේ වචන තුන තමයි මේකේ තියෙන දිගම පේලිය. හරිද? දිගටම තියෙන මේක වචන තුනයි. අනෙක් සියලුම පේලි තනි වචනේ හෝ වචන දෙකක පේලි. එතකොට ඔයාට තේරෙනවා මේකේ ආකෘතිය ගොඩනගලා තියෙන්නේ දිග එක දිගට අර උස්තුරක් වගේ. අර එක දිගට ගලා පහළට එන විදිහට. අර ගහක කඳක් වගේ. එතකොට ඒවට අපි කියන්නේ දෘශ්‍ය ගෝචර ලක්ෂණ. දෘශ්‍ය ගෝචර ලක්ෂණ. ඒ කියන්නේ බැලූ බැල්මට ඇසට ගොදුරු වන විශේෂ හැඩයක් ආකෘතිය මගින් කවියා මතු කරලා තියෙනවා. එතකොට ඒ ආකෘතිය අර අන්තර්ගතය පෝෂණය කරනවා. හරිද? ආකෘතිය අන්තර්ගතය පෝෂණය කරනවා. ඒ කිව්වේ ආකෘතියේ තියෙන අන්තර්ගතයක්. අර දැන් අපි ඉගෙන ගන්න පැරණි කවි ගත්තාම කොළඹ යුගයේ තරුණ පරපුරේ කවි ගත්තාම එතන තියෙනවා නේ ආකෘතිය සහ අන්තර්ගතය කියලා දෙකක්. මෙතන ආකෘතිය සහ අන්තර්ගතය කියලා දෙකක් තිබුණට ආකෘතියේ තියෙනවා අප විසින් ග්‍රහණය කරගත යුතු අන්තර්ගතයක්. ඒ කියන්නේ ආකෘතිය මත තියෙනවා විශ්ලේෂණයක්. එතකොට ආකෘතිය අතහැරලා මේවැනි පද්‍ය රචනා විචාරයට බඳුන් කිරීමට පුළුවන් කමක් නැහැ. එතකොට ආර්යවංශ රණවීර කවියා සවිශේෂ නිර්මාණකරුවෙක් සිංහල පද්‍ය සාහිත්‍ය ශාස්ත්‍රයේහි. ඔහු ඊටාම සරල අත්දැකීම් මනුෂ්‍ය ජීවිතයට සම්බන්ධ ස්වභාව ධර්මයට සම්බන්ධ ඊටාම සරල අත්දැකීම් ඊටා ගැඹුරු සංකීර්ණ මිනිස් ස්වභාවයන් සමාජ තත්ත්වයන් ඉස්මතු කර දැක්වීම සඳහා භාවිත කරන ලේඛකයෙක්. කාට ඒක පරිසනානක් දාගන්න පුළුවන්. මොකක්ද? සරල අත්දැකීම් ආශ්‍රයෙන් සංකීර්ණ ගැටලු කලාත්මකව ප්‍රතිනිර්මාණය කරන කවියෙක්. සරල අත්දැකීම් මැසුරින් සංකීර්ණ ගැටලු කලාත්මකව ප්‍රතිනිර්මාණය කරන කවියෙක්. කලාත්මකව ප්‍රතිනිර්මාණය. ඒ වගේ කවියක් තමයි අපි අද ඉගෙන ගන්න යන තුරු සෙනග හා තන පඳුර කියන කවිය.
මේක අතකොට රස විඳීම සහ ඉගෙන ගැනීම කියන්නේ කරුණු දෙකක්. අපි අද උත්සාහ කරන්නේ මේ කවිය ඉගෙන ගැනීමටයි. එතකොට දැන් මේ කවිය ගත්තාම මම එකපාරක් කවිය කියන්නම්. තන පඳුරක් මි මතු වෙමි බිම් ගැබින් දුබල නොගැඹුරු මුල් මතින් තුරු බොහෝ උස්ය මට වඩා ගැඹුරු මුල් ඇතිව වැඩි උස්ව හිඳ දකිති බොහෝ දුර විඳිති සුලං සුව කැපෙති අනතුරුව වැටෙති බිම දිගට නිස්ක්‍රියව මැඩෙමි ගෝකුරෙන ඉලෙමි හොඹු වලින ගව මහිස වැඩෙමි යලි සරුව වදමි දරු පිරිස වසමි එක පැහැර හාත්පස. ඉතරට පේනවා මේක අර අපි ඉගෙන ගත්ත අපිට හුරු පුරුදු සරල කවිවලට වඩා වෙනස්. එතන මේකේ ඕගලට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මේක අතකින් ගත්තොත් ඕගොල්ලෝ 22 අය දැන් අවුරුද්දක් ඉගෙනගෙන තියෙනවනේ. කොහොම හරි යනවා ඕගොල්ලන්ට දැන් මේක ග්‍රහණය වෙන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට දැන් ඔයාට මේකේ තව දෙයක් මම පෙන්නලා දෙන්න. ඕගොල්ලෝ පොඩි පොඩි පොයින්ට් විදිහට මේවා ලියා ගන්න ඕනේ. ඒවා අහගෙන ඉන්න අතර ලියා ගන්න ඕනේ. දැන් බලන්න පටන් අරන් තියෙන්නේ මේක තන පඳුරක් මි. එතකොට මෙතන තියෙනවා ආධ්‍යාරයෙන් එන ඔබ දන්න අදහසක්. එතකොට ඔයාට ප්‍රශ්නයක් එන්න ඇති මම පාවිච්චි කළ වචනේ ගැන. ආධ්‍යාරයෙන් ගන්නවා කියලා කියන්නේ දැනට පේන්න තියෙන දේවල් දිහා බලලා මෙය මෙසේ විය යුතුයයි සිතා ගැනීම. හරිද? අපට පේන්න තියෙන දේවල් දිහා බලලා මෙය මෙසේ විය යුතුයයි සිතා ගැනීම තමයි අපි කියන්නේ ආධ්‍යාරයෙන් ගැනීම කියලා. දැන් ඒක අපේ සිංහල භාෂා විවහාරයේ කාව්‍ය විවහාරයේ සහ දෛනික විවහාරයේ දකින්න ලැබෙන ලක්ෂණයක්. සමහර අයට පොඩ්ඩක් තේරුනේ නෑ වගේ නම් උදාහරණයකින් මේක තේරුම් ගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ගේ ගෙදර ඉඳන් මම දොරකඩට ඇවිල්ලා ඕගොල්ලන්ට කියනවා එහෙනම් යන්නම් කියලා කියනවා. එහෙනම් යන්නම් කියන එකේ මම උච්චාරණය නොකළ කොටස තමයි මම කියන එක. මම එහෙනම් යන්නම්. එතකොට එහෙනම් යන්නම් කිව්වහම ඇති යන්නේ මම තමයි කියලා ඕගොල්ලන් තේරුම් ගන්නවා ඒ පරිසරයේ මත පදනම් වෙලා. අන්න ආධ්‍යාරයෙන් ගන්නේ ඒ වචන යෙදෙන පරිසරය ගැන හිතලා ගන්න. දැන් අපි දිලංගට දෙනවා හිස් ටෙම්පොරවන්. එයාගේ හිස් ටෙම්පොරවන වාක්‍යයේ අග තියෙනවා නටමු කියලා. නටමු. එතකොට හිස් තැනට එන්න ඕනි මොකක්ද? වරන් අස්සේ තියෙනවා මම, අපි, තොපි, ඔව්හු ඔවා තියෙනවා. මොකක්ද එන්න ඕනි? ඊළඟ අපි එන්න ඕනි. හොඳයි. නටමු කියන එකට අපි එන්න ඕනි කියලා ඔයා කොහොමද හිතුවේ? ආධ්‍යාරයෙන් අන්න නටමු කියලා එනවා නම් එන්න ඕනි අනිවාර්යයෙන්ම අපි කියලා ඔයා අහලා තියෙනවා. ඒ අනුව මේ මෙසේ විය යුතුයයි සිතීමට අපට ඉඩ
ඒ වචන පරිසරය මගින් ලබා දෙනවා. දැන් සීගිරි පද්‍යයක තියෙන්නේ බුදල්මි සියොවේ ආමි. එතන මම බුදල්මි සියොවේ ආමි. ආ ජනා ලියුහෙයින් නොලී. එතකොට එතන මී කියනකොට දන්නවා මම කියලා. ඒ වගේ තන පඳුරක් මි කියලා කිව්වාම ඒකේ ආධ්‍යාරයෙන් එන අදහස තමයි මම තන පඳුරක්. මම තන පඳුරක් මි. දැක්කද? ඒ අනුව මේ කවි පන්තිය අපට ඉදිරිපත් කරන්නේ තන පඳුරක් මගින්. එහෙම නැත්නම් මේ කවි පන්තියේ කතකයා තන පඳුරක්. තනකොළ පඳුරක්. ඒකම ඔයාට හිතට එන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි එහෙමනම් මේක පටන් අරන් තියෙන්නෙම උත්ප්‍රේක්ෂාලංකාරයක. ඒක ලියාගත්තොත් නරකද? කැමරා ඔන් කරන්න. ඒතර මම ලියන්නේ නැති අය ලියනවද නැද්ද කියලා හිතන්න පුළුවන්. ඒතර බැරිලා ලියාගත්තේ නැත්තම් මම කියන්නම් ලියාගන්න කියලා. කැමරා ඔන් කරගෙන හිටියොත් තමයි මට ඒක කරන්න පුළුවන්. නැත්නම් මං හිතන්නේ ඔයගොල්ලෝ ලියනවා කියලා. එතකොට දැන් ඔන්න මං කිව්වේ තන පඳුරක් මි කිව්වාම මේ කියන්නේ මම තන පඳුරක්. එතකොට මේ කතා කරන්නේ තනකොළ පඳුරක්. එතකොට තනකොළ පඳුරක් කතා කරනවා කියලා කියන්නේ සාම්ප්‍රදායික කාව්‍ය අලංකාර අනුව ගත්තොත් ඒක උත්ප්‍රේක්ෂාලංකාරයක්. ඒ කියන්නේ අජීවී වස්තුන් අජීවී සංකල්ප අජීවී දේවල් සජීවීත්වයෙන් යුක්තව දැක්කා. නැත්නම් අජීවීත්වයේ මතට සජීවීත්වය ආරෝපණය කළා. හරිද? එහෙම ආරෝපණය කරලා ඒ ආරෝපණය කරපු ප්‍රාණය කවියා පද්‍යේහි ඔහුට අපේක්ෂිත අර්ථ ප්‍රකාශ කිරීම සඳහා පාවිච්චි කරනවා. ඒක තමයි උත්ප්‍රේක්ෂාලංකාරය කියලා කියන්නේ. අපි ඒක ඉගෙනගෙන තියෙනවා. එතකොට තන පඳුරක් මි කියන්නේ මම තනකොළ පඳුරක්. දැන් ඔතන පුදුම වැඩක් තියෙනවා සමහර විචාරකයන්ගේ. දැන් තනකොළ පඳුර කියනවා මම තන පඳුරක් මි කියලා. විචාරකයෝ කියන නෑ නෑ ඔයා තන පඳුරක් නෙමෙයි ඔයා නිර්දන පන්තිය. තනකොළ පඳුර කියන මම තනකොළ පඳුරක් කියලා. විචාරකයා කියනවා නෑ ඔයා නිර්දන පන්තිය. ඔයගොල්ලෝ කියන්නේ එන්න එපා. ඔයා නිර්දන පන්තිය. ඒක මේ කාව්‍යයේහි අර්ථ ජනනය කිරීමට තුඩු දෙන වැදගත් ප්‍රකාශයක්ද කියලා අපි ඉදිරියේදී සලකලා බලමු. දැනට ඔයා හිතන්න අපිට තනකොළ පඳුරක් කතා කරන අපේ අවධානයට ලක්ුණේ නැති ස්වභාවික නිර්මාණයක් කවියා අපේ අවධානයට ලක් කරන්න සමත් වුණා එකවරම නේද? තනකොළ පඳුරක් කෙරේ. එතකොට ඒ තනකොළ පඳුර කියනවා මම තනකොළ පඳුරක් මම මතුවෙනවා බිම් ගැබින් දුබල නොගම්බුරු මුල් මතින්. එතකොට ඔයාට තේරුම් ගන්න පුළුවන් මේකේ අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේ කවියා නිර්මාණය කරන වාග් චිත්‍රය. දැන් එයාගේ මේ මෙතන තියෙනවා තනකොළ පඳුරු. මේ වගේ තන පඳුරු හැදිලා තියෙනවා. දැන් මෙන්න මේ තනකොළ පඳුරක් තමයි දැන් මේම හැදිලා තියෙන තනකොළ පඳුරක් තමයි අපිට දැන් මේ කතා කරන්නේ නේද? එතකොට ඔන්න ඔයා දැන් මේ කවියා නිර්මාණය කරන චිත්‍රයේහි ප්‍රධාන අදහස ඔයා හිතට ගත්තා. මොකද්ද ඒ
ඔහු මෙතන මේ වගේ තනකොළ පඳුරක් තියෙනවා. ඒ තනකොළ පඳුර තමයි ඔහු මේ අපිට කතා කරන්නේ. ඒකම මෙතන තියෙනවා මේ තනකොළ පඳුර වලට අමතරව මෙතන තියෙනවා උස්තුරු. මේ වගේ උස්තුරු තියෙනවා. උස්තුරු නේද? මේ තනකොළ පඳුරු අතර උස්තුරු තියෙනවා. උඩට නැගුණු ශක්තිමත් තුරු. නේද? එතකොට අපිට කවිය කියන්නේ මෙන්න මේ චිත්‍රය. මේ උස්තුරු තියෙනවා. එතකොට ඔහු කියනවා ඒ කියන්නේ මේ තනපඳුර අපට කියනවා මට තියෙන්නේ මේ වගේ ඈතට නොවිහිදුණු පුංචි මුල් ශක්තිමත් මුල් නෑ. මෙයාගේ පොඩි මුල් ටිකකින් තමයි මම මේ ඉන්නේ. ඒ කියන්නේ මට ලොකු පදනමක් නෑ. ඔයා දන්නවා තනකොළ ගලවනකොට ඒ මුලින් අල්ලලා මූල මණ්ඩලයත් එක්ක අයින් කරනවා. එතකොට කියනවා තුරු බොහෝ දැන් මේක බැලුවාම මෙයා දැන් උඩ බැලුවාම පේනවා මෙයා දැන් උඩ බලනවා තුරු ගහ. හරි උඩ බැලුවා. එතකොට එයාට පේනවා බොහෝ උස්ය. දැන් මේ තුරු බොහෝ උස් මට වඩා. ඊළඟට එයා කියනවා මේ වගේ තියෙනවා අපේ වගේ නෙමෙයි මුදුන් මුල්. මේ වගේ ඈතට පැතිරුණු මූල මණ්ඩලයක් තියෙනවා. මේවයි තියෙනවා ඔහොම ඈතට පැතිරිලා ගිය මූල මණ්ඩලයක්. ශක්තිමත් මුල් වලින්. ඔයා දැකලා තියෙනවා සමහර ගස්වල මේ හරිය පවා ඒ මුල් වලින් පොළව ඔහොම අල්ලගෙන ඉන්නවා. මේ ඈත මේ උඩ පරිසරයේ පවා මුල් වෙහිදිලා තියෙනවා. මේ විදිහට. ශක්තිමත්. නේද? එතකොට මෙන්න කවිය කිව්ව මෙන්න මේක සිද්ධිය. එතකොට දැන් මේගොල්ලෝ බොහොම ඉහළින් බොහෝ දේවල් දකිනවා. මේගොල්ලන්ට පුළුවන් ගොඩක් දේවල් දකින්න ගොඩක් උඩ ඉඳන්. නේද? ඈත දකින්න පුළුවන්. මේගොල්ලන්ට එහෙම පේන්නේ නැහැ. මම කියන්නේ මේ කවි වාච්‍යාර්ථය. ඊළඟට මේගොල්ලන්ට තමයි මේ සුලන්දහරා මේ පරිසරය සිසාරා හමායන මේ සුලන් රැලි මේගොල්ලන්ට තමයි. මේ සුලන් රැලි ඔක්කොම එන්නේ මේගොල්ලන්ට. මේගොල්ලන්ට ඒක නෑ. මොකද මේ පාලින් සුළඟ එන්නේ නෑ. එතකොට ඔයාට පේනවා කවියා මෙන්න මේ විදිහට මේ ව්‍යුහය අපි තුල නිර්මාණය කළා. අපි සාමාන්‍යයෙන් දැකලා පුරුදු දන්න දෙයක් විදියට. ඊළඟට පෙන්නලා දුන්න මොකද වෙන්නේ කියලා. දැන් මේ ගස් මේ විදිහට තිබුණට මෙයා කැපෙති. මෙතනින් කැපිලා යනවා. ඊට පස්සේ මෙයා වැටෙනවා. නිෂ්ක්‍රිය වෙනවා. එයා ඉවරයි. අපිව පෑගෙනවා, ඉලෙනවා. හැබැයි අපි ආයි නැගිටලා මේ හැමතැනම පැල විදියට හැදිලා අපි ජීවත් වෙනවා. ඔන්න ඕක තමයි මේ කවියෙන් කිව්වේ. ඒකට ඔයාට චිත්‍රයක්ම ඇඳගත්තා. ඔයා එතන මේක බොහොම සරලව මතු පිට අර්ථයෙන් අපිට අදහස් සැලකිය යුතු ප්‍රමාණයකට අවධානය දෙන සරල කවියක් වගේ ඔයාට හැඟෙනවා. අපි මේ ගත්තේ මේකේ මතු පිටින් කවිය අදහස්
අපිට ඇඳලා දෙන චිත්‍රය. අපි දැන් මේකේ වටිනාකම මොකක්ද කියන එක යම් යම් වචන කෙරෙහි අවධානය දෙමින් ඉගෙන ගන්න යනවා. පළවෙනි දේ තමයි තනපඳුරක් මතුවෙමි බිම් ගැබින් දුබල නොගැඹුරු මුල් මතින් කියනකොට අපිට තේරෙනවා තනකොළ පඳුර මහ පොළොව බදාගෙන මහ පොළොවෙන් විශාල කොටසක් අත්පත් කොටගෙන ජීවත් වෙන නිර්මාණයක් නෙමෙයි. ඊටාම සුළු කොටසක් මහ පොළොවෙන් යැපෙන්න ප්‍රමාණයට අරගෙන ජීවත් වෙන ගස් විශේෂයක්. එතකොට ඒ ගහ කියනවා තුරු. විශාල තුරු උස්ය. බොහෝ උස්ය. ගොඩාක් උසයි ගස් මට වඩා. එතකොට තනකොළ පඳුර තමන්ව සහ ගස සංසන්දනය කරනවා. සංසන්දනය කරනකොට පේනවා මට වඩා ගස් ගොඩක් උසයි. ගැඹුරු මුල් ඇතිව වැඩි උස් ඒගොල්ලන්ට තියෙන්නේ අපේ වගේ නෙමෙයි ගැඹුරු මුල්. වැඩි ඒගොල්ලෝ වැඩිලා උස් වෙලා සුලං සුව විඳිනවා. බොහෝ දුර දකිනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ලොකු ජීවිතයක් තියෙනවා. කැපෙති. හැබැයි යෝන් විනාශ වෙනවා. කැපෙති. අනතුරුව වැටෙති. කැපෙනවා බිම වැටෙනවා. බිම දිගට නිෂ්ක්‍රියව වැටිලා බිම දිගේ දිගා වෙලා ඉන්නවා. ආපහු නැගිටීමක් නැහැ. මේ මහා ජීවිත, ඒ සුකුමාල ජීවිත වැටුනොත් නැවත නැගිටීමක් නැහැ. මැඩෙමි මම පෑගෙනවා. මැඩෙනවා කියන්නේ පෑගෙනවා. ගෝ කුරේන ගව කුරවලින් ගවයින්ගේ කුරවලින් ඉලෙමි හොඹු වලින් හොඹු කියලා කිව්වේ ආ දන්නවා හරකෙක්ගේ හොම්බ. ඒ හොම්බේ තියෙන මේ ශක්තිමත් හණු වලින් අර තනකොළ අඹරලා කඩලා අරගෙන ආහාරයට ගන්න. ඒගොල්ලගේ ඝන ගොරෝසු දිව සා මේ තල්ල උපයෝගී කරගෙන තනකොළ අඹරලා කඩනවා නැවත හැදෙන්න තනකොළ කාට ඉඩ දීලා. එතකොට ඒක තමයි කවියා මේ කියන්නේ ඉලෙමි හොඹු වලින්. ගව මහිස කියලා කියන්නේ ගවයන් එහෙම නැත්නම් කෘෂිකර්මාන්තයත් එක්ක බැඳුණු සත්වයන්. ගවයෝ එළුවෝ. විශේෂයෙන් මෙතන කියන්නේ ගව. එතකොට ඒගොල්ලන්ගේ කුර වලින් පෑගිලා හොඹු වලින් ඉලිලා හැබැයි වැඩෙමි යලි සරුව. ඒ වගේ කරදරයටපත් වුණාට විපතටපත් වුණාට ආයි හොඳ සරුවට හැදෙනවා. වදමි දරු පිරිස. අදන්න තනකොළ බෝ වෙනවා. හැමතැනම හැදෙනවා. වසමි වසමි කිව්වම ජීවත් වෙමි කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් වසමි කියන එකෙන් මෙතන වාක්‍යාර්ථය නම් ඒ මුළු ප්‍රදේශයම වහ ගන්නවා. බිම වහ ගන්නවා තනකොළ වලින්. එක පැහැර හාත්පස. ඒ එක විදියටම ඒ හවට පරිසරය වහ ගන්න. දැන් ඔයාලට තේරෙනවා මේක වාක්‍යාර්ථයෙන් ගත්තාම තනකොළ ගහේ පැවැත්ම ගැන කවියා බොහොම ලස්සනට අපි නොදුටු පැති වලින් අවධාරණය කරනවා. එතකොට හිතන්න දැන් මෙතන කවියට පුළුවන් වෙනවා අර තනකොළ ගහක පැවැත්ම උස්තුරක පැවැත්මත් එක්ක සංසන්දනය කරලා උස්තුරක පැවැත්ම තනකොළ ගහක පැවැත්මට වඩා දුක්
සහිතයි කියන එක පෙන්වන්න. මොකද තනකොළ ගහ ප්‍රයෝජනයට ගන්නේ අර කිව්වා වගේ ගෝකුරෙන් මැඩෙමි හොඹු වලින් ඉලෙමි. උස්තුරු එහෙම නෙමෙයි. ඒවා කැපෙති. ඒවා කපනවා. ඒවා වැටෙති. ඒවා වැටෙනවා. ඒවා නිෂ්ක්‍රියයි. ඒවා නිෂ්ක්‍රිය වෙලා ඔය උළුවව විදියට, ජනෙල් විදියට, ඇඳ පුටු මේස විදියට ගෙවල් වල ඉන්නවා. එතකොට දැන් ඔන්න ඔයා මේ කවියේ වාක්‍යාර්ථය කෙරෙහි අවධානය දීලා ඉවරයි. තව දෙයක් ගැන අපි එතෙන්දි හිතුවට කමක් නැහැ. දැන් අපි වනාන්තර බලන්න ගියාම එහෙම නැත්නම් අපි අවට පරිසරයේ සිරි නරඹන්න ගියාම අපි හිතමු අපි බලංගොඩ පහු කරගෙන බණ්ඩාරවේල බදුල්ල පැත්තට යනකොට ඔය බදුල්ලට මෙහා ඉතර දුර යන්නේ නැතුව බලංගොඩ නගරයේ පහු කළා සබරගම යුනිවර්සිටි එක පහු කළා එහෙම අපි උඩට ගමන් කරගෙන යනකොට ඒ පාර අයිනේ නතර කළා අපට ඈතට විහිදුණු මීදුම් වලින් වැහි මදින් මද පේන අතිශය චමත්කාර ජනක සුන්දර දර්ශනයක් බලන්න පුළුවන්. එතකොට අපි බලන මේ දර්ශනය අපි ඡායාරූපගත කරනවා. අපි ඒ දර්ශනය ඡායාරූපගත කරනවා වගේම මේවා අනිත් පැත්තට හැරිලා අපිත් සමග ඒ අපි පසුබිමේ ඒ දර්ශන තලයේ එන විදියට ඡායාරූප ගන්නවා. දුරේක්ෂයක් තියෙනවා නම් ඈතින් අපි බලනවා අන්න චන්ද්‍රිකා වැව පේනවා. අන්න උඩවලව ජලාශය පේනවා. අන්න වෙල්යායවල් පේනවා. අන්න කඳු වැටිය පේනවා රක්පාන කඳු වැටිය. ඒ විදිහට අපි දුරේක්ෂයකින් බලනවා. හැබැයි අපි මේ සිරි නරඹන්නේ 99%ක්ම මොනවා මත ඉඳලාද? අර පාර දෙපස වැවිලා තියෙන තනකොළ මත සිට. වනාන්තරේ නම් අපි උස්තුරු දෙස බලන්නේ බිම වැවිලා තියෙන තනකොළ මත සිට. අපි වාඩි වෙන්නේ ඒ තනකොළ මත. අපි පා තබා ගමන් කරන්නේ ඒ තනකොළ මත. අපි බිම වැටුනොත් අපේ අතපය හීරෙන එක මදකට හරි නවත්තන්න අපට උදව් වෙන්නේ තනකොළ පත. හැබැයි අපි ඒක පාගගෙන ඉන්නවා මිසක් අපි කවදාක්වත් ඒක දිහා බලන්නේ නැහැ. අපි කවදාක්වත් තනකොළ බලන්න කියලා කැලේට යන්නේ නැහැ. තනකොළ බලන්න මේ බලන්න තනකොළ කියලා අපි කියනවා යම් යම් අවස්ථා තියෙන්න පුළුවන් විශේෂ අවස්ථා. නමුත් ඒක අපිට විශේෂ නැහැ. අවිශේෂයි. ඒ කියන්නේ ඒක අපේ මහා අපේක්ෂා සහ සවිශාල ලෝකයේ ශුද්‍ර වස්තුවක්. ශුද්‍ර දෙයක්. හරියට සමහර මිනිස්සුන් වගේ අපි නොසලකා හරින නතකා හරින අවධානය නොදෙන ක්ෂුද්‍ර ජීවිත. කවියට පුළුවන් වෙනවා තනකොළවල ජීවිතය පිළිබඳව කරන චිත්‍රණය මගින් අන්තර්දෘෂ්ටියක් සපයන්න. අන්තර්දෘෂ්ටියක් මනුෂ්‍ය ලෝකයේ අර සුද්ධ ජීවිත පිළිබඳ. එතන මේක ධනපති පන්ති නිර්ධන පන්ති කියන්න එපා. එහෙමනම් කෝ ධනපති පන්ති? උස්තුරු ධනපති පන්ති. ඒක කැපුණාම නිස්ක්‍රිය වෙලා යන එක.
ධන ප්‍රතිපන්ති කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒ උස්තුරු කියලා කියන්නේ අපිට මෙතනදි හිතන්න වෙනවා කවියා උපක්‍රමශීලීව යම් යම් දේවල් කළා තියෙනවා. මම දැන් පැහැදිලි කරා. ඔයා දැක්කා තනපඳුරක් මි කිව්ව ගමන් උත්ප්‍රේක්ෂාලංකාරයක් ආව සජීවීත්වය ආරෝපණය වුණා. ආත්ම භාෂණයක යෙදෙනවා වගේ පුද්ගලත්වය ආරෝපණය වුණා. තනපඳුර එහෙමයි වගේම උස්තුරු ගැන කවියා මොකද කියන්නේ බලන්න. ඔයා අවධානය දෙන්න. මෙන්න මේ වචනවලට. තුරු බොහෝ උස්සේ මට වඩා ගැඹුරු මුල් ඇතුව වැඩි උස්ව හිඳ. හිඳ කියන වචනේ. දකිති විඳිති. හිතන්න. දකිති කියලා කිව්වහම ප්‍රාණවාචී ප්‍රථම පුරුෂ බහුවචනයි. මිනිස්සු සතුන්ගේ චර්යාවන් දකිති. ප්‍රාණවාචී බහුවචන. ගැහැණු බොහෝ දුක් විඳිති. විඳිති ප්‍රාණවාචී ප්‍රථම පුරුෂ බහුවචන. එතකොට කවිය තුරුවලට පාවිච්චි කරලා තියෙන්නේ ප්‍රථම පුරුෂ ප්‍රාණවාචී බහුවචනාඛ්‍යාතය. හැබැයි ඔයා දන්නව ව්‍යාකරණ. අදන්න ව්‍යාකරණ තුරු අප්‍රාණවාචී ඒක වචන සීමයි. අප්‍රාණවාචී ඒක වචනයකට බහුවචනයකට තුරු බහුවචන අප්‍රාණවාචී බහුවචනයකට ආඛ්‍යාතේ එන්නේ ඒක වචනේ. ගස වැටෙයි ගස් වැටෙයි. තුර වැටෙයි තුරු වැටෙයි. මොකද අපේ ලේඛන ව්‍යවහාරයේ අපේ තියෙන රීතියක් තමයි අප්‍රාණික වස්තුන්ට අපි ආඛ්‍යාතේ තබන්නේ ඒක වචනෙන් කියන්නේ. ඒ අනුව තුරු දකිති විදිති කියන එක ව්‍යාකරණ මේ වශයෙන් වැරදි. හැබැයි නිර්මාණකරුවාගේ ව්‍යාකරණය ව්‍යාකරණ පේපර් එකේ ව්‍යාකරණය හා සමාන නැහැ. නිර්මාණකරුවාගේ ව්‍යාකරණය එක්තරා දුරකට කාව්‍යයෙහි ඔහු ජනනය කිරීමට යන අදහසේ සංකේතික ඇඟවුමක් සංකේතාත්මක ඇඟවුමක්. උදාහරණයකට මම කියන්න. දැන් අපිට තුරු ප්‍රාණවාචී ලෙස සලකන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ඉඳිති විඳිති. ඒ අනුව කවිය අර ප්‍රාණත්වය සහිත ආඛ්‍යාතයේ මගින් අප්‍රාණික තුරු වෙතට ප්‍රාණත්වය ආරෝපණය කළා. ඒක කවියගේ භාෂා උපක්‍රමයක්. ව්‍යාකරණඥයෙක් කිව්ව තුරු විඳිති වැරදි කියලා කවිය hina වෙලා මොකුත් නොකිය ඉඳි. ඇයි? ව්‍යාකරණඥයා තුරු කියලා කියන්නේ වනාන්තරයේ තියෙන ගස් වලට විතරයි. කවියා මේ තුරු කියලා කියන්නේ ඒ වනාන්තරයේ තියෙන ගස් වලට විතරක් නෙමෙයි. ඒකට කියන්නේ නෙමෙයි. ඒකට කියනවා. ඒකට විතරක් නෙමෙයි. කවියට මෙතන තුරු කියලා කියන්නේ ගස් විතරක් නෙමෙයි කියලා මං කිව්වේ. ගස් වගේ පේන ජීවිත. හොඳට මුල් විහිදලා, හොඳට උඩට නැගිලා, සුළඟේ මේ අත වැනිලා, සැප විඳලා අක්‍රිය වෙලා යන නිෂ්ක්‍රීය ජීවිත. ජීවිතයක පොරබදන්න හයිය නැති. අර උරුම වුණු
ප්‍රාග්ධන ශක්තියින්ගෙන් ජීවිතය වින්දනය කළා අවසානයේ පොළොවට එකතු වෙලා යන ජීවිත. එතකොට බලන්න කවිය තුරු කියන එක ජීවත්වය ආරෝපණය කළේ අර ආඛ්‍යාතයේ මගින්. ආයව පෙන්නලා දෙන්නේ. ඒව තමයි පද්‍යයේ රසයට හේතු වුණු තැන්. ඊළඟට ඔයාලට පේනවා පහලින් තියෙනවා කැපෙති වැටෙති. දැන් කැපෙති වැටෙති කියන ආඛ්‍යාත දෙක කර්මකාරක ආඛ්‍යාත. ඒ කියන්නේ අනුත්සාහකයි. වාක්‍යයක යෙදුවොත් එන්න ඕනි මිනිසුන් විසින් වෘක්ෂයෝ කැපෙති. තුරුහු කැපෙති. එතකොට තුරු ප්‍රාණත්වය ආරෝපණය වෙලා. එතකොට ඔයාට පේනවා මේ කැපෙති කියනකොට ඒකට තුරු කතෘ නෙමෙයි. තුරු කතෘ නම් කපති. තුරුට කරන්න දෙයක් නැහැ කැපෙති. දැන් වැද්දන් විසින් කුරුල්ලෝ ඇල්ලෙති. කුරුල්ලන්ට කරන්න දෙයක් නැහැ. වැද්ද තමයි වැඩේ කරන්නේ. ඒ විදිහට මේ තුරු මේ ඉරණමට මුහුණ දෙනවා. ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්න පුළුවන්කමක් තුරු වලට නැහැ කියලායි කවිය කියන්නේ. තේරුණා? ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්න හැකියාවක් නැහැ. ඒක තමයි කවිය පෙන්නලා දුන්නේ. අර අනුත්සාහක ක්‍රියාවම කැපෙති වැටෙති. ඔවුන්ගේ පාලනයෙන් තොරයි. හරි? හැබැයි ඒ පාලනයෙන් තොරවීමත් එක්ක ඔවුන්ගේ ජීවිතය අවසාන වෙනවා. ඊළඟට තනපඳුරු ගත්තොත් ඔවුන් මැඩෙමි. අර වගේමයි ඉලෙමි. හැබැයි වදමි වසමි. අර නිෂ්ක්‍රීය කියන කොටස තනපඳුරට එන්නේ නැහැ. ඔවුන් ජීවිතයට මුහුණ දෙනවා. ඒ අනුව කවිය මෙතනදී ජීවිත පැවැත්මවල් දෙකක් සමාජයේ දකින්න ලැබෙන ජීවන ස්වરૂපයන් දෙකක් තුලනාත්මකව සංසන්දනය කිරීමක් කළා මේ තුරු හා තනපඳුරු මගින්. දැන් ඔයා හිතන්න මේ ගත්ත ව්‍යුහයේ ASCII අපට හිතන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. දැන් මේ පැත්ත අපි හිතමු මේ තියෙන ඔයා මේ chart එක හදාගන්න. මේ තුරු මේ පැත්ත තන. එතකොට මෙතන දැන් අපි කවිය කියනවා මේගොල්ලන් උස් මෙයා නැහැ නේද? ඊළඟට මේගොල්ලන් ගැඹුරු මුල්. ගැඹුරු මුල් මේගොල්ලන්ට නැහැ. ඊළඟට මෙතන දුර දකිති. දුර දකිති. මේගොල්ලන්ට නැහැ. ඊළඟට මෙතන සුලං සුව මේගොල්ලන්ට නැහැ. දැක්කද? ඊළඟට මේගොල්ලන්ට තියෙනවා හිටි ගමන් මොකද වෙන්නේ? මේ ඔක්කොම තිබුණාට මේ හැමදේම තියෙනවා බොහොම හොඳයි. හැබැයි හිටි ගමන් ඒගොල්ලන්ට මොකද වෙන්නේ? කැපෙති.
මේගොල්ලන්ට ඒක නෑ. ඒගොල්ලෝ මැඩෙමි. මැඩෙමි. ඊළඟට මේගොල්ලන්ට තියෙනවා වැටෙති. මේගොල්ලන්ට නෑ. ඒගොල්ලන්ට තියෙන ඒනුවට ඉලෙමි. ඊළඟට මේගොල්ලන් මෙතනින් මේගොල්ලන්ගේ ගමන අවසానයි. මේගොල්ල මෙතනින් මොකද වෙන්නේ? නිෂ්ක්‍රීයයි. මෙතනින් එහාට ඒගොල්ලන්ගේ ගමනක් නැහැ. නිෂ්ක්‍රීයයි. මේගොල්ලන් ගත්තොත් මේගොල්ලෝ එතනින් තමයි අලුත් වටයකින් ජීවිතේ පටන් ගන්න. මේගොල්ලෝ මොකද කරන්නේ? නිෂ්ක්‍රීය වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලන් කියනවා වැඩෙමි. හරියට ලියා ගන්න ඕගොල්ලන්. වැඩෙමි, වදමි, වසමි. වසමි. හරි. එතකොට දැන් ඔන්න දෙපැත්තේ ජීවිත දෙක. ඔයගොල්ලෝ හරියට chart එක හදාගන්න. මෙතෙන්ට එනකන් අපිට හිතෙනවා මේක කොච්චර හොඳ ජීවිතයක්ද කියලා. නේද? දැන් බලන්න මේගොල්ලෝ ගෙවන ජීවිතය කොච්චර ලොකු ජීවිතයක්ද මේක. මේ විශාල ජීවිතමේ උස් ගැඹුරු මුල් දුර දකින්නවා සුලංසුව විඳිනවා. හැබැයි කැපිලා වැටිලා මැරිලා යනවා. මෙතන උස් නෑ මිටි ගැඹුරු මුල් නෑ දුර බලන්න බෑ සුලංසුව නෑ පෑගෙනවා හොඹ වලින් ඉලෙනවා. හැබැයි වැඩෙමි වදමි වසමි. අන්න කවියා මේ දෙක එක ළඟට ගෙනල්ලා මේ ජීවන පැවැත්මවල් දෙක පෙන්වලා දුන්නේ හැටි බලන්න. හිතන්න ඔයාට මං වෙලාවට. එතකොට කවියා ඊටාම සරල දෙයක් තමයි මුලින් පටන් ගත්තේ කියන්න. නමුත් ඔහු නතර වෙලා තියෙන්නේ කොහෙද කියලා බලන්න. මිනිස්සුන්ගේ සමාජය ගැනද ජීවිතය ගැනද ජීවන විලාසිතා ගැනද කවියාගේ අවධානය යොමු වෙන ආකාරය. බොහෝ ලෙස පැතිරුණු බොහෝ ලෙස කීර්තිධර බොහෝ ලෙස සුව විඳින්නාක් මෙන් පේන චරිත නිර්මාණකරුවා පෙන්නලා දෙනවා ක්ෂණිකව විනාශ වෙලා යන්න පුළුවන්. කිසිවෙකුත් නොසලකන සියලු දෙනා නොසලකා හරින අවධානයේ ගිලිහි ගිය චරිත තියෙනවා. ඒවා ඊටාම දැඩි ලෙස අර පීඩනයන්ට ඔරොත්තු දෙමින් ජීවත් වීම සඳහා වෙරදරනවා. ඒ වගේම ජීවන ලාලසාවක් ඇති කිරීමට ඔවුන් සමත් වෙනවා. ඔවුන්ගේ ජීවන ධාරිතාවන් පුළුල් වෙනවා. ඒතර කවියා තනපඳුර ගැන තමයි කිව්වේ, උස්තුරු ගැන තමයි කිව්වේ. එයින් ඇඟවීමට සමත් වුණා මනුෂ්‍ය ජීවිතයේ පැවැත්ම පිළිබඳ. එතකොට කවියා අර අවධානය ගිලිහි ගිය තනපඳුරක ජීවිතය කෙරෙහි අවධානය දීමම ඔහුගේ අපූර්ව කාව්‍ය චින්තනය අපට හඳුනා ගැනීමට මඟ. මොකද ඒ කෙරෙහි සිත යොමු කිරීමම සරල දෙයක් නෙමෙයි. මොකද ඒක කෙනෙකුගේ අවධානයට ලක් වෙන්නේ නැහැ. මම කිව්වේ අපි
සිරි නරඹන්නේ තනකොළ පාගගෙනමයි. ඉතින් තවත් මොකක්ද? හැබැයි මේ කවියෙන් පස්සේ කවියට පුළුවන් වෙනවා අපිට තනකොළ පඳුරක් දැක්කහම මේ කවි ඉගෙන ගත්ත කෙනෙක් නම් ඒ තනපඳුර දිහා අර විස්මයෙන් ආදරයෙන් ඇල්මෙන් බලන්න ඒ සිතුවිලි වෙනස් කිරීමේ ශක්්‍යතාව මේ කවියාස්සේදී ආරිවංශ රණවීර කවියා දක්වලා තියෙනවා. දැන් අපි මේ කවියේ ප්‍රධාන අර්ථ කෙරෙහි අවධානය දීලා තියෙනවා. ඒ අනුව දැන් අපි මේක පන්ති සටනක් වගේ දෙයක් කිව්වොත් නිර්ධන පන්තිය හරි ධනපති පන්තිය හරි කියලා කිව්වොත් මෙතෙන්දි කිසියම් ආකාරයක විශ්ලේෂණයක් ධනපති පන්තිය ගැන කරන්න පුළුවන්ද කියලා ඔයගොල්ලෝ හිතලා බලන්න. ඒව නෙමෙයි. ඒගොල්ලන් ජීවත් වෙන විදිය ඒක. ධනේශ්වර පන්තිය කියලා කියන්නේ අර ප්‍රාග්ධනයේ හිමි කොයි ආණ්ඩුව ආවත් ප්‍රශ්නයක් නොවන එක්තරා විදියක පන්තියක්. ඒක දේශපාලනිකව සමාජ සංස්කෘතිකව විග්‍රහ කළ යුතුයි. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් සාහිත්‍ය කලාවාදී සෞන්දර්යයන් අත්විඳින රස විඳින ආස්වාදනය කරන අය. හැබැයි කවියට ඕමනා වුණේ ඒගොල්ලන්ව විවේචනය කිරීම නෙමෙයි මට හිතෙන විදියට. කවිය පෙන්වුවේ අර මහා උස් ජීවිත වැටුනොත් වැටුනමයි. මොකද මහ පොළොවේ එක ගැටිලා නෙමෙයි ජීවත් වෙන්නේ. අර ක්ෂුද්‍ර ජීවිත පෑගුවාට විනාශ කළාට යලි යලි මතුවෙනවා. ජීවත් වීම සඳහා ඇති ආශාව වුන් අතහරින්නේ නැහැ. ඔවුන් කඩා වැටෙන්නේ නැහැ. ඔවුන් වටන්න බෑ. ඔවුන්ට වැටෙන තැනක් නැහැ. වැටෙන්න දෙයක් නැහැ. කොහොමදත් ඉන්නේ මහ පොළොවේ. ඒ අනුව මේ කවියේ වචන කෙරෙහි අවධානය දුන්නොත් කවිය පාවිච්චි කරලා තියෙන්නේ ලිඛිත විවහාර භාෂාව. දැන් තනපඳුරක් නී කිව්වාම ඒක ලිඛිතයි. භාෂණයේදී නම් මම රනිල් වෙමි කියන්නේ මම රනිල්. මම තනපඳුරක් නී කියන්නේ මම තනපඳුරක්. ඒ අනුව මේක කවිය පාවිච්චි කරලා තියෙන දීර්ඝ වශයෙන්ම මේකට ලේඛන විවහාරය. හැබැයි මේ ලේඛන විවහාරය කිසිදු අවස්ථාවකදී කවි රසයට හානියක් කළා නැහැ. ඒ ලේඛන විවහාරයේ වචන ටික කාව්‍යෝටිතව පාවිච්චි කිරීමට කවියාගේ කවිකම කවිත්වය හේතු වෙලා තියෙනවා කියලා හිතෙනවා. මොකද මේක කවිකමින් තොර කෙනෙක් ලිව්වොත් වාක්‍ය ටිකක් දෙයි. දැන් හරියට අපි කැවුම් හදන්න දන්නේ නැති කෙනෙක් පිටිගුලි කරලා කැවුම් හැදුවා වගේ. අන්තිමට ඒක පිටිගුලි ටිකක්මයි. මොකක් නමක් දාන්න පුළුවන්. දැන් මෙතන ව්‍යාකරණානුකූලව කවිය ලියනවා. හැබැයි ඒ ව්‍යාකරණයේ අස්සේ කවිය තියෙනවා. ඒ අනුව ඔහු පාවිච්චි කරපු මේ භාෂාව ඔබේ අවධානයට ගන්න නිර්මාණය සාර්ථක වීමට ඒක හේතු වෙලා තියෙනවා. බලන්න ඔහු එකම වචනයක් හෝ පාවිච්චි කරන්නේ නැහැ. අර්ථවල සංදිග්ධතාවක් ඇති කරන ව්‍යාකූල බවක්. දැන් ඔයා මේක සම්පූර්ණයෙන්ම පරීක්ෂා කළොත් ඔයාට එක දෙයක් පෙයි. එක වචනයක් තියෙනවා මේ කවියේ. ඒ වචනේ සිංහල නෙමෙයි. ඔක්කොම වචන තත්බහව වගේ වචන. තෘණ තමයි නියම වචනය. අපි හදාගත්ත වචනේ තන. භූමි අපි හදාගත්තේ බිම්. ගර්භ අපි හදාගත්තේ ගැබ. දැන් කවියාගේ පාණ්ඩිත්‍යය පෙන්වන්න ගත්තනම් එහෙම මේකෙදි ඔව් කිව්වොත් එහෙම තෘණ පඳුරක් නේ. ඊළඟට ඔහු කියනවා
භූමි ගර්භයෙන් දුර්බල එතකොට කවියේ තියෙන අර මටසිලිටි ගතිය අර තුනපඳුරේ තියෙන සරල බව තුනපඳුරේ තියෙන ලාලිත්‍ය අහිමි වෙනවා. ඒ හැබැයි මේ විදියට තද්භව සහ සුකුමාල වචන සිව්මැලි වචන පාවිච්චි කරන කවියා ඔබට පේනවා එක තැනකදී ලියනවා නිෂ්ක්‍රියව කියන වචනේ. ඒක සංස්කෘත වචනයක්. තත්සම පදයක්. නිෂ්ක්‍රියව. උපසර්ගයක්. ක්‍රියා විරහිතව. ඒ වචනය ඇයි කවියා ඒ විදිහට සංස්කෘත වචනයක් එතෙන්ට යෙදුවේ? අපි හිතමු සමහර විට ඔහුට එතෙන්ට තත්භව පදයක් ආවේ නැති හින්දා යදුව කියලා හිතන්න. ඒක නෙමෙයි මම මේ කියන්නේ. ඒක කවියාගේ පුද්ගලික ප්‍රශ්නේ අපිට අදාළ නැහැ. දැම්මේ කොහොමද කියලා අදාළ නැහැ. දාලානේ. එතකොට මේක දාපු එකෙන් මොකද්ද උනේ? දාපු එකෙන් බලන්න අර උස්තුරු වල ජීවන ඉරණම කොතරම් තියුණු ලෙස අවධාරණය වුණාද කියන එක ඔයා පෙන්නලා දෙන්න. මොකද එකම වචනේ මුළු කවියටම තියෙන එකම වචනේ සංස්කෘත වචන. නිෂ්ක්‍රිය. ඒ වචනේ සම්පූර්ණයෙන්ම අර උස්තුරු වල ජීවිතයේ ඉරණම ඒ තනි වචනේ මගින් කවියා අවධාරණය කරනවා. ඒකයි ඔහු කල්පනාකාරීව ඒවා අහලා තියෙන නිර්වචන තියෙන්නේ හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීම කවියයි. උචිතම වචන උචිත ස්ථානයේ යොදනවා. ඒක ඇත්තටම කිව්වොත් යෙදෙනවා. සමහර විට කවිය තනපඳුරක් මින් මතුවෙමි බිම් ගැබින් කියනකොට නිෂ්ක්‍රීය කියන වචන ගැන හීනෙන්වත් හිතලා තිබුණ නැති වෙන්න පුළුවන් මේ කවියට සම්බන්ධව. නමුත් ඔහුට මේ උස්තුරු වලට වෙච්ච දේ ගැන ඇති අවබෝධය හා කම්පනය ප්‍රකාශ කරන්න નિયમિત අවස්ථාවේදී ඔහු සතු අර වාක්කෝෂයෙන් නිෂ්ක්‍රීය කියන වචනය පැන නැගුණා විය හැකි. අර මං කියන්නේ මේ කැපෙති අනතුරුව වැටෙති බිම දිගට කියන වචනවල පෙරපුම පීඩණය මගින් කවියාගේ අර වාක්කෝෂයෙන් නිෂ්ක්‍රීය කියන වචනේ ඉස්මතු කළා වගේ. හරිම උචිත ආකාරයට කවියා මෙතන පාවිච්චි කළා. මට හිතෙන විදිහට. ඒ අනුව භාෂා භාවිතයේ ගත්තොත් මේ පද්‍යයේ ඒක මෙහි සාර්ථකත්වයට හේතු වුණු මුඛ්‍ය කරුණ. ඔය ගැන සඳහන් කරන්න ඕනි ඔබ ලියන විචාරපූර්ව රසවින්දනය. ඊළඟ දේ තමයි ඔහු මේ සඳහා පාවිච්චි කරන කතන ක්‍රමය දෘෂ්ටි කෝණය. ඔයත් තේරෙනවා ආධ්‍යාරයෙන් එන මම මේක අපට කියන්නේ මම නැමැත්තා. මම කියන්නේ මෙතන තනපඳුරක්. ඒතර මම නැමැති තනපඳුර Tamanගේ ජීවිතය පිළිබඳ උස්තුරු තමක සංසන්දනය කළ කරන සැසඳීමක් සහිත ප්‍රකාශනයක් තමයි. ඔයාලට පේනවාද තනපඳුරට තියෙනවා තනපඳුරක් වීම ගැන අභිමානයක්. හරි ලස්සන ඒක. ඒ ආර්යවංශ රණීර කවියාගේ කවිවල තියෙනවා එහෙම හරිම ආස හිතෙන තැන්. හරිද? තනපඳුරක් වීම ගැන තනපඳුරට තියෙනවා අභිමානයක්. තනපඳුරක් වීම ගැන
තනපඳුරට තියෙනවා තමන් ගැනම ආදරයක්. මම මෙටි තමා. මට සවිමත් මුල් නෑ තමා. දුර පේන්නේ නෑ. සුලංසුව නෑ. ගවයින්ගේ එළුවන්ගේ කුරවලින් මාව පෑගෙනවා. හොඹු වලින් මාව ඉරෙනවයි ඉලෙනවා. ඒ වුණාට මං වැඩෙනවා, වදනවා, වසනවා, පැතිරෙනවා. මං තනපඳුරා. මෙන්න මේ අභිමානය කවියාට තනපඳුරට දුන්නා. අර ශුද්‍ර ජීවිතවලට ශක්තිය එන්නත් කළා. එතනදී කිසි තැනක තුරුවලට දොස් කියන්නේ තනපඳුර. ඊර්ෂ්‍යා කරන්නේ, වෛර කරන්නේ. හැබැයි අවබෝධයක්. ඔයගොල්ලෝ ඕම හිටියට මෙහෙමයි ඔයගලට වෙන්නේ. අපි මේ හිටියට අපිට මේකයි වෙන්නේ. අන්න ඒ අවබෝධය ප්‍රකාශ කරන්න මේ දෘෂ්ටි කෝණය අතිශයින්ම ප්‍රමාණවත්. මේ දෘෂ්ටි කෝණය අතිශයින්ම ප්‍රයෝජනවත්. ඒ අනුව මේ දෘෂ්ටි කෝණය ඔබ අගය කරන්න ඕනේ මේ කවියා මෙතනදී පාවිච්චි කරපු එක ගැන. ඊළඟට ඔබට පේනවා මේ කවිය යම් විශේෂයක්. දැන් ඔබ හිත කාව්‍ය අලංකාර ගැන අපි ලියන්න ඕනේ. දැන් ඔබ දන්නවා මහගම්සේකර වැනි අපේ පුරාණ පුරෝගාමී කවීන් විචාරකයන් ඇතැම් ස්ථානවල සඳහන් කළා සංස්කෘත සෞන්දර්යවේදී ආභාසය ඇතිව සුන්දර කාන්තාවකට ලස්සන වෙන්න ආභරණ අවශ්‍ය නැහැ. ඇයම ඇයට ආභරණයක්. ඒ වගේ තමයි මේ කවියම කවියට ආභරණයක්. අලංකාරයක්. අපි දැක්ක පටන් ගත්ත උත්ප්‍රේක්ෂා අලංකාරය මුළු කවියම උත්ප්‍රේක්ෂා අලංකාරය. ඒ කියන්නේ සමස්ත කවියම ධ්වනිතාර්ථයි. සමස්ත කවියම ප්‍රබල රූපකයක්. දැන් ওই රූපකය කියලා අපි කිව්වම දැන් අපි කියන්නේ මුව තඹර කියලා අපි ওই නෝට් වල ඉගෙන ගන්නේ. ඒක රූපකය ඉගෙන ගන්න තියෙන ඊටාම සරලම ඒ සංකල්පයේ තේරුම් ගන්න යන්තම් ඇති. හැබැයි රූපකය කියන එක කවිය සම්බන්ධයෙන් ඊට වඩා බොහෝ ප්‍රබල සංකල්පයක්. මේ මුළු මේ සමස්ත කවියම රූපකයි. මේ සමස්ත කවියම උත්ප්‍රේක්ෂා අලංකාරය. එතන මේ කවියේ කොතන ධ්වනිතාර්ථයි. එතන මුළු සමස්ත කවියම අලංකාරයක් බවට පත් කිරීම තමයි මේ කවිය අලංකාරය. සමස්තාලංකාරය. දැක්කද? මාතෘකාවම ඉඳන් තුරුසෙනග තනපඳුර. බලන්න ලස්සන මාතෘකාවයි. තුරුසෙනග. දැන් අපි දන්නවා සෙනග කියලා කියන්නේ සමූහාර්ථවාදී පදයක්. හැබැයි ওই සෙනග කියන වචනය අපේ දෛනික සිංහල භාෂා ව්‍යවහාරයේ කිසිදු තැනකදී අප්‍රාණික පද සම්බන්ධයෙන් යොදන්නේ නැහැ. එහි හරියට සෙනග හිටියා. යන්න එපා උතන සෙනග වැඩි. ඒ පන්තියේ සෙනග වැඩි. උතන ඉන්නවා ලොකු සෙනගක්. මේක මානවීයත්වයට එක්කයි යෙදෙන්නේ. සත්තුන්ට පවා යොදන්නේ නැහැ. බල්ලෝ සෙනගක් හිටියා. කියන්නේ බලු රංචුවක් හිටියා. පෙරහැරේ අලි සෙනගක් හිටියා. ඒතර අලි සෙනගක් හිටියා කිව්වොත් ඒකෙන් අදහස් කරන්නේ ලොකු මිනිස්සු ප්‍රමාණයක් හිටියා කියන එකද අලි ගොඩක් හිටියා කියන එකද? මිනිස්සු ප්‍රමාණයක්. සෙනග කියන වචනය අපේ ව්‍යවහාරයේහි නිරන්තර දෛනික භාෂාවේ පාවිච්චි වෙන්නේ මිනිස්සු හා සම්බන්ධිත පිරිසක් ගැන කියන්නේ. කවිය කිසිදු තකිතයක් නැතුව සංයෝග කරන හැටි බලන්න වචනේ මේ ඇත්තරකම කවියගේ තියෙනවා.
වචන දෙක සංයෝග කරන්න හැටි බලන්න. තුරු සෙනඟ. අර සෙනඟ කියන වචනේ තියෙන ප්‍රබල ඇඟවුම් කාරක ගතිය තුරු වලට ආරෝපණය වෙනවා. තුරු නිකම්ම ප්‍රාණත්වයටපත් වෙනවා. ඒ අනුව මාතෘකාවම අලංකාරයි. මාතෘකාවම උත්ප්‍රේක්ෂා අලංකාරයි. කවිය ඉතාම සාර්ථකව මේ කාව්‍ය ගොඩනගලා තියෙනවා කියන එක ඔබට එතනින් පැහැදිලි. ඒ අනුව අලංකාර ගැන ලියීමේදී ඔබ ඔය සාමාන්‍යයෙන් කවි ගැන ලියද්දී මෙතන උපමා අලංකාරයක් ඇත, මෙතන රූපක අලංකාරයක් ඇත කියනවට වඩා සමස්ත කවියම එක ඒකකයක් කළා ඒකකයේ මගින් මේ කවිය රසවත් කවියක් බවට පත් වුණා කියලා පැහැදිලි කරලා දෙන එක වඩා ප්‍රයෝජනයි. බලන්න ඊළඟට කවියා මොකක්ද මේ ප්‍රකාශ කරන දෘෂ්ටිය? කවියාගේ දෘෂ්ටිය බොහොම උපේක්ෂා සහගත සානුකම්පිත දෘෂ්ටියක්. කවියා ගත්තොත් තුරුසෙනගත් එක්ක හෝ තනපඳුර එක්ක හෝ විශේෂ ඇල්මක් බැල්මක් නැහැ. හැබැයි අවිඥානිකව කවියට තියෙනවා තුරුසෙනගේ ජීවිතය පිළිබඳ කම්පනයක්, තනපඳුරේ ජීවිතය පිළිබඳ සන්තුෂ්ටියක්. තනපඳුරේ ජීවිතයේ උද්‍යෝගීමත් භාවය පිළිබඳ ගෞරවයක් කවිය තුල තියෙනවා. ඒ කියන්නේ ශුද්‍ර මිනිසා කෙරෙහි කවියා තුල වන ගෞරවය මේ පද්‍යයෙන් ප්‍රකාශ වෙනවා. නසලකා හරිනු ලැබූ මිනිසා කෙරෙහි කවියාගේ අපරිමිත දයාව මේ පද්‍යයෙන් වහණය වෙනවා. ඒතර මේකේ දෘෂ්ටිය තමයි ඒ උපේක්ෂා සාගත සානුකම්පිත දයාන්විත දෘෂ්ටිය. ඉතින් ඔබට හිතන්න පුළුවන් මේ தত্ত্বය අපේ රටේ විතරක් නෙමෙයි. ලෝකේ කොයි රටකත් කුමන කාලයක වුවත් සිදුවිය හැකි. දැන් ඔබ දකිනවා කොරෝනා උස් ජීවිත කැපෙති වැටෙති නිස්ක්‍රිය. ඒ මුඩුක් වස්සේ මහපාරේ පේමන්ට් එකේ පාලමයට බස් හෝල්ට් එකේ අර සුද්‍ර ජීවිත මේවට මුහුණ දෙමින් ජීවත් වෙනවා මාක්ස් එකක්වත් නැතුව. මේ කවියට පුළුවන් වුණා ඒ සුද්‍ර ජීවිත කෙරෙහි ගෞරවය පුද කරන්න මේ කවිය මගින්. ඒ අනුව අපිට මේ පද්‍ය නිර්මාණය එහි සෑම කාව්‍යාංගයකම පවතින අන්‍යෝන්‍ය ඖචිත්‍ය භාවයේ හේතු කොටගෙන රසවත් භාවයට පත් වූ කවියක් හැටියට අගය කරන්න පුළුවන්. ඔබ දන්නා උචිත බව තමයි කවියක ජීවය. අපි පාඩම් කළා. ඖචිත්‍යම් රස සිද්ධාස්ය ස්ථිරම් කාව්‍යස්ය ජීවිතම්. උචිත බව තමයි රසවත් වූ කාව්‍යයක ජීවිතය. ඒක එහෙමනම් මේ කවියේ ජීවිතය කවි ආරක්ෂා කරලා දීලා තියෙනවා. අනෞචිත්‍යා ධෘතේ නාන්‍යත් රස භංගස්සේ කාරණා. අනුචිත බව තමයි කවියක රසයේ භංග කරන හේතුව. කවිය එයින් විනිර්මුක්තයි. එයින් මිදිලා. එවනම් ඒ ඖචිත්‍ය භාවයේ හේතු කොටගෙන කවිය තවදුරටත් සාර්ථකත්වයට පත් වෙනවා. ඒ අනුව ඔබට පුළුවන් මේ කවි පන්තිය නූතන පද සංග්‍රහයේ අන්තර්ගත සාර්ථක කවි පන්තියක් හැටියට අගය කරන්න. ඒකම දැන් ඔබට මේ හා සම්බන්ධිතව කිසියම් ආකාරයක ගැටලු අවස්ථා තිබ්බනම් ප්‍රශ්න තිබ්බනම් අන්න ඒ දේවල් ඔබට සාකච්ඡා කරන්න පුළුවන්. වෙනත් අදහස් ඔබට ආවනම් ඒව සාකච්ඡා කරන්න පුළුවන්. මම කියන්නේ මේ ගැන තියෙන අවසාන තීරණය නෙමෙයි.
අවසාන තීරණයක් දිය හැකි නම් මේ කවියකුත් නෙමෙයි. එතකොට ආර්යවංශ රණවීර කවියාගේ කවි අර මුරලිදරන්ගේ නැත්තම් ෂේන් වෝන්ගේ දඟපන්දුවක් වගේ වැටෙන්නේ එක දිහාවකට කැරකිලා යන්නේ තව පැත්තකට. වැටිච්ච පැත්ත ගැන දිහා බලලා අහක බලා ගත්තොත් අපි දැවි යනවා. ඉතාම සූක්ෂම පන්දු යවන්නේ. ඉලක්කයට පන්දු එනවමයි. එන පාර වැඩක් නැහැ. අරයට ගිහිල්ලා මේට එනවද මේට ගිහිල්ලා මේට එනවද කැරක් කැරක එනවද උඩින්ම එනවද බිම වැදිලා එනවද කියන එක අදාළ නැහැ. විකට් එකට එනවා. අන්න ආර්යවංශ රණවීර කවියාගේ කවි ගැන ඔබට හඳුනා ගන්න පුළුවන් විදිය මං කිව්වේ. ඉතින් එහෙමනම් ඔබට දැන් අවස්ථාව තියෙනවා මේ කවිය ගැන කිසියම් ආකාරයක ගැටලු පැන නැගුණා නම් සාකච්ඡා කරන්න අවස්ථාව තියෙනවා. නැත්නම් අපිට වැඩසටහන අවසන් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් මේක අහගෙන හිටපු නිසා අද දවසේම අනිවාර්යයෙන්ම මේ ගැන ලියන්න පටන් ගන්න. ඒතර මේක ගැන ලියන්න ඔයා නිදහසේ ඕන තරම්. මොකද දැන් ඔයා මේ වෙලාවේ ටයිම් බැලන්ස් කරන්නේ නැහැ. ඕනි තරම් ලියන්න. හිතෙන ඕනි දෙයක්. හැබැයි මේ හැම දෙයකම ප්‍රධාන කවිය කියන එක අමතක කරන්න එපා. කවිය මුල් කොටගෙනයි ලියන්න ඕන. මොකද අපිට තියෙන අපේ සීමාව මේ ටෙස්ට් එක. මේ වචන ටික. ඒ ඔස්සේ අපිට එළියට විහිදෙන්න පුළුවන්. හැබැයි මේ පාරේ අපි ගමන් කරන්නේ අපේ යානය මේ වචනයක්. හෝ මේ යෙදුම මේ කාව්‍යෝක්තිය. හොඳයි. එහෙමනම් ඔයගලට මේ ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මං හිතනවා. තනපඳුරක් දිහා වෙනද බැලුවට වඩා වෙනස් විදියකට බලන්න කවිය අපට ඥානාවලෝකයේ සපේනවා, අවබෝධය සපේනවා, ආදරය සපේනවා. ඉතින් ඔබට ඒ ගැන දැන් යම් දෙයක් සාකච්ඡා කිරීමට අවශ්‍යයි නම් අවස්ථාව තියෙනවා. මොකද ඔසාන් කවිපන්ති වටහා ගන්න පුළුවන් වුණාද? පුළුවන් සර්. අදම ලියන්න ඕනි. ඔයත් හොඳට කවි ලියනවනේ. ඔයත් කවියෙක්නේ නේද? හොඳට ලියන්න ඕන. ඔසාන් ඉන්නවා, ඔසිනිත් ඉන්නවා. ඔසිනි ඕසිනි. ඔව්. ඔයාට ගැටලුවක් ආවද? නෑ සර්. පැහැදිලි? ඔව්. හරි. එහෙනම් අදම ලියන්න ඕනි. එහෙමනම් කාට හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. මං හිතන්නේ මං ගැටලුවක් තියෙන විදිහට නෙමෙයි කතා කළේ. ඒත් ඕගොල්ලන් හිතපු දෙයක් තියෙනවා නම් හරි. ඔයගොල්ලෝ කොහොමත් මේව තාම ඉගෙනගෙන නැහැ නේ ඉස්කෝලේ වල තාම කොහොමත් කරලා නැතුව ඇති. අපි නූතන පද සංග්‍රහයේ තව අපිට පොඩි ප්‍රමාණයක් තියෙන කවි ටික අවසන් කරන්න. ආයි මුලින් ඉඳන් හැම කවියක් ගැනම අපි කතා කරනවා මේ විචාර ලිවීමේදී. අපි පළවෙනි වටේ අපි අවසන් කරන්න තව සුළු ප්‍රමාණයක් තමයි අපිට තියෙන්නේ. ඔයගලට ගැටලු නැත්නම් අපි වැඩසටහන අවසන් කරමු. හැබැයි අනිවාර්යයෙන්ම උත්තරේ ලියන්න. කල් දදා ඉන්න එපා. එතකොට ඔයගලට දැන් කතා කරන වෙලාවේ තේරිච්ච දේවල් පහු කරනකොට අමතක වෙනවා. මේ වෙලාවෙම ඔයාලා ලියන්න ගත්තොත් ඔයාට කිසියම් ආකාරයකට අවබෝධයක් ඇති වෙනවා. මොකද මම නෝට් එකක් නෙමෙයි ඔයගලට දුන්නේ. ඔයගලටම අවබෝධයක් තමයි දුන්නේ. හොඳයි. එමන අපි වැඩසටහන අතර කරමු. මා බස හෙළ බසාන් කිසි බසකට මා බස හිල බසකට මා දෙස හෙළ දෙසාන් කිසි දෙසකට මා දෙස හෙළ දෙස අන් කිසි දෙසකට මා රැස හෙළ රැසාන් කිසි රැසකට මා රැස අන් කිසි රැසකට මේ හිස නොනමමි කිසි විට මේ විට ආයිබෝවන් ආයිබෝවන්